මධ්‍යහනක් වේවා මාධ්‍ය හේතුතුන් සියලු දෙනාටම මම වෛද්‍ය හංසමාල් වීරසූරිය රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමේ මාධ්‍ය කමිටු සමාජික අද දිනේත් අපි මේ විදිහට මාධ්‍ය හමුවක් පවත්වන්න කටයුතු කළේ විශේෂ කාරණා දෙකක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට. පළවෙනි කාරණය නම් අපි මේ දිගින් දිගටම රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ඉස්මතු කරා වූ වයස අවුරුදු 12ත් 19ත් අතර පාසල් වයසේ පසුවන දරුවන්ගේ එන්නත් කරන කටයුතු සඳහා වූ ඒ ක්‍රියාවලිය සම්බන්ධය. ඒ සඳහා ඔබට මතක ඇති අපි පසුගිය දාක ප්‍රකාශ කරා සහ අමාත්‍යතුමා සෞඛ්‍ය අමාත්‍යතුමා සමග පැවති හමුවකදීත් අපි එතුමාවත් දැනුවත් කරා මේ අවුරුදු 12ත් 19ත් අතර පාසල් ළමුන් එන්නත්කරණය කිරීම සඳහා ඒ හා සම්බන්ධ තාක්ෂණික තීරණ ගැනීමට ඒ තාක්ෂණික නිර්දේශ සකසා ගැනීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමා ප්‍රමුඛ කමිටුවක් පත් කරලා ඒ කමිටුව වේ නිර්දේශ ලබා ගන්න ලෙස මේ වෙනකොට ඒ කමිටුව පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ ඒ සම්බන්ධ කාරණා සාකච්ඡාවට භාජනය වෙමින් පවතිනවා. එතනින් එහාට අපි එතනදී බලාපොරොත්තු වෙනවා ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ප්‍රමුඛව ඒ රැස්වෙන ඒ තාක්ෂණික කමිටුව මගින් ලබා ගන්නා නිර්දේශ ජාතික බෝවන රෝග පිළිබඳ උපදේශන කමිටුව වෙත යොමු කරලා ඔවුන්ගේ අනුමැතිය හරහා එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලා ඒ අදාළ කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව අපි ධනාත්මක අපි රජ වෛද්‍ය නිලධාරී සංගමයේ විදියට බලාපොරොත්තු තියාගෙන පසු වෙනවා. ඒත් එක්කම ඒ එන්නත් කරන ළමුන්ගේ එන්නත් කරන කටයුතු සම්බන්ධව තාක්ෂණික කාරණා ඒ ආකාරයට සිදු වෙනකොට පාසල් විවෘත කිරීම සම්බන්ධව තීන්දුව තීරණ ගත යුතුයි. ඒත් එක්කම එතන තියෙනවා සෞඛ්‍ය අංශ වලට අදාළ ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ප්‍රමුඛ මූලික කරගත් තවත් කමිටුවකින් ගත යුතු ක්‍රියාමාර්ග ඒ කියන්නේ පාසල් විවෘත කිරීමට ප්‍රථමව කොයි ආකාරයටද මේ නිරෝධායන කාලයකින් පසුව එතකොට සෞඛ්‍ය පුරුදු පවත්වා ගන්න කොහොමද ඒ ආදී වශයෙන් කොයි ආකාරයකටද මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග තියෙන්නේ. එතකොට ළමුන් කොයි ආකාරයකද හැසිරිය යුත්තේ, පන්ති කාමර සකස් විය යුත්තේ, මේ යන ආදී වශයෙන් සෞඛ්‍ය සේවාව මගින් තාක්ෂණික තීරණ ලබා දිය යුතු කමිටුවක් පත් කරලා තියෙනවා. ඒකට සමගාමීව හා සම්බන්ධව කටයුතු කරන අධ්‍යාපන අංශයේ ලේකම්තුමාත් හා සම්බන්ධව කටයුතු කරනවා. එතකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ ප්‍රමුඛව එම කමිටුව රැස් වෙලා ඒ පාසල් නැවත විවෘත කරන්නේ කොහොමද, කොයි ආකාරයේ තීරණද අපි ගන්න ඕන, කොයි ආකාරයේ නියාමයන්ද අපි සිදු කරන්න ඕන කියන කටයුතු මේ වෙනකොට සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. සාකච්ඡාවට අරගෙන ඒ සම්බන්ධව තීන්දුව තීරණ ගැනීමෙන් පවතිනවා. ඒ වගේ මොහොතක එම කමිටුව තුලින් වැදගත් තීරණයක් සහ ඒ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. අපි ඒකනත් මතක් කරන්න කැමතියි. අවුරුදු 20ට වැඩියෙන් වයස තියෙන පාසල් කටයුතු සඳහා, ඒ කියන්නේ පාසල් පද්ධතියේ හා සම්බන්ධ කටයුතු සඳහා පාසල් ආරම්භ කිරීමට අනධ්‍යන කාර්ය මණ්ඩලය වෙන්න පුළුවන් වෙන හා සම්බන්ධව සකටයුතු කරන පිරිස්වල එම අවුරුදු 20ට වැඩි වයස් කාණ්ඩයේ පසු වෙන යම් පුද්ගලයෙක් වෙනවා නම් එන්නත්කරණය හරියාකාරව ඉවර කරගෙන නැති, එන්නත්කරණය ලබාගෙන නැති හෝ සම්පූර්ණ කරගෙන නැති වහාම අදාළ සෞඛ්‍ය වෛද්‍යලාරී කාර්යාලය හා සම්බන්ධ වෙලා ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා කරලා එන්නත් කරන කටයුතු හැකියක්මනින් ඉවර කරගන්න කියන පණිවිඩය ලබා දීලා තියෙනවා. ඒකත් එක්ක එතන යම් කිසි ගැටලුකාරී තත්වයක් තියෙනවා නම් ඒ පිළිබඳව අසංගත රෝග විද්‍යා ඒකකයේ දැනුවත් කරන්න කියන පණිවිඩය ලබා දීලා තියෙනවා. එම පාසුකම ලබා දීලා තියෙනවා. එතකොට ඒ ආකාරයෙන් කටයුතු කරලා ඒ පාසල් විවෘත කිරීමේදී ගත යුතු තාක්ෂණික නිර්ණායක සම්බන්ධව තීරණයක් ඒ විදිහට ලබා ගැනීම ඒ තාක්ෂණික කමිටුව මගින්. එතකොට පාසල් විවෘත කරන එකේදී ළමයින්ගේ පැත්තත් අනධ්‍යන කාර්ය මණ්ඩලය ගුරුවරුන් මේ වෙනකොට කොහොමත් එන්නත්කරණය සිදු කරගෙන හමාරය අවසාන
අධීරයේ තමයි ඉන්නේ. එතකොට ඒ හා සම්බන්ධව කටයුතු සියලුම දේ පාහේ අපිට නිමා කරගන්න පුළුවන් වේවි කියලා හිතනවා. එතකොට ඒ අදාළ නිර්දේශات එක්ක ඉදිරියට ධනාත්මකව සිතමින් මේ පාසල් විවෘත කිරී ගැනීමේ පියවර ලබා ගැනීමට පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු සිටිනවා. එතකොට මේ සම්බන්ධ වූ තාක්ෂණික පාසල් ළමයින් එන්නත්කරණය පිළිබඳ වූ තාක්ෂණික කමිටුවේ නිර්දේශ සහ වාර්තා ඉදිරියේදී රැස්වෙන ජනාධිපති කාර්යසාධක බලකායටත් ලැබෙන්න සලස්වන්නට නියමිතයි. එතකොට එහිදී ඒ තීන්දුව තීරණ සම්බන්ධව සලකා බැලෙයි. එතකොට ඒ අනුව තීන්දුව තීරණ හරියාකාරව ගැනීම කියලා අපි විශ්වාස කරනවා. ඒ මගින් අවුරුදු 1මාරකට වඩා කාලයක් පුරාවට මේ වසා තිබෙන පාසල් පද්ධතිය ඉක්මනින් ආරම්භ කරලා මේ අසාධාරණයට ලක් වෙලා සිටින පාසල් සිසුන් සහ දෙමව්පියන්ගේ ප්‍රශ්නවලට උත්තරයක් මේ මගින් හැකි ඉක්මනින් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා රජ්‍ය වෛද්‍ය නිලධාරී සංගමයේදී අපි විශ්වාස කරනවා සහ ඒ වෙනුවෙන් පෙනී සිටින්නට අපි තීරණය කරලා තියෙනවා. ඒකත් එක්කම දෙවැනි කාරණේ විදිහට මෙතනදී තව දෙයක් අපි මතක් කරන්න කැමතියි. මේ නාරහෙම්පිට යුද හමුදා රෝහලේ මතුවී ඇති සේවා බැඳ වැටීමේ තත්ත්වයක් ගැන එහෙම වෙන්න පුළුවන් තත්ත්වයක් ගැන මතක් කරන්න කැමතියි මේ විදිහට. මොකද නාරහෙම්පිට යුද හමුදා රෝහලේදී එහි රෝගීන්ගේ සේවා කටයුතු සිදු කරගෙන යාමට හමුදාවට අනුබද්ධ වෙලා සිටින ඉන්න නිලධාරීන් ප්‍රමාණය හමුදාවට අනුබද්ධ වෙලා සිටින වෛද්‍යවරුන් ප්‍රමාණය මදිපාඩුවක් තියෙනවා නාරායන්පිට යුද හමුදා රෝහලේ. ඒක නිසා ඒ හේතුව නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ වෙලා සිටින සිවිල් වෛද්‍යවරු 38ක ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් අනුයුක්ත කරලා තියෙනවා නාරායන්පිට හමුදා රෝහලට. ඒ මගින් ඒ හමුදා රෝහලේ තියෙන කාර්යයන් කිසි ගැටලුවක් නැතුව හරියාකාරව කරගෙන යාමට අවස්ථාව ලබා දීලා තියෙනවා. එහෙම වපසරියක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ විදිහට අනුයුක්ත කරලා තියෙන වෛද්‍යවරුන් තිදෙනෙක් මේ වෙනකොට අනුප්‍රාප්තිකයොත් නැතුව ඒ අදාළ පුරප්පාඩු වලට අනුප්‍රාප්තිකයොත් නැතුව හදිසියෙම මුදා හැරලා තියෙනවා සේවයෙන් ස්ථානමාරු විදිහට. එතකොට මේ විදිහට අත්නෝමතිකව වෛද්‍යවරුන් මුදා හැරලා දැමීම නිසා අනිවාර්යෙන් ප්‍රශ්න සිදු වෙන්නේ හරි මේ රෝගී සත්කාර සේවයට. මොකද අවශ්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණය හමුදා නිලධාරීන්ගෙනුත් සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙනකොට සිවිල් අංශයෙන් වෛද්‍යවරුන් ලබා දීලා තියෙනවා හමුදා රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්. ඒ ලබා දීලා තියෙන හමුදා රෝහලට ලබා දීලා තියෙන වෛද්‍යවරුන්ගෙනුත් යම් ප්‍රමාණයක් මේ ආකාරයට අත්නෝමතික විදිහට මුදා හැරලා දැම්මට පස්සේ මේවට පුරප්පාඩු පුරවන්න වෛද්‍යවරු ලැබෙන්නේ නැත්නම් මෙතනින් එහාට කොහොමද හරියාකාරව සේවයක් හමුදා රෝහල තුල ලබා දෙන්නේ? එතන ගැටලුවක් අනිවාර්යෙන් ඇති වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී රජ්‍ය වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට අපි අවධාරණය කරලා කියන්න කැමතියි මේ අත්නෝමතික මුදා හැරීම නිසා යම් ගැටලුවක් සිදු වෙනොත් හමුදා රෝහල තුල රෝගී සත්කාර සේවයේ බිඳ වැටීමක් සිදු වුණොත් ඒ සම්බන්ධ වගකීම මේ වෛද්‍යවරුන් මුදා හැරීමට ක්‍රියාමාර්ග ගත්ත ඒ හමුදා නිලධාරීන් වෙන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් වෙන්න පුළුවන් ඒ සියලුම දෙනා බාරගත යුතුයි. ඒ වගකීම වුන් බාරගත යුතුයි කියන දේ අපි මේ වෙලාවේදී මතක් කරලා සිටින්න කැමතියි. ඒත් එක්කම මේ විදිහට හිටපු වෛද්‍යවරු ප්‍රමාණයෙන් යම් කොටසක් අත්නෝමතිකව සේවයෙන් ස්ථානමාරු යවා තියෙනකොට ඉන්න වෛද්‍යවරු හිඟයකට මුහුණ පායම සහ තවත් ලොකු ගැටලු ගණනාවක් ඇති වෙලා තියෙනවා හමුදා රෝහල තුල. ඒ සිවිල් වෛද්‍යවරුන්ගේ ඇති වෙලා තියෙන ගැටලු සම්බන්ධව සාකච්ඡා කරන්න අද දින රැස් වෙච්ච විධායක සභාවලින් තීරණයක් කළා තියෙනවා ලබන බ්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් සිදු කරන්න රජ්‍ය වෛද්‍ය නිලධාරීන් සංගමයේ සහ අදාළ හමුදා රෝහලේ ක්‍රියාවේ දෙන සිවිල් වෛද්‍යවරුන් සමග ඔවුන්ට ඇති වෙලා තියෙන ගැටලු මේ වෛද්‍ය හිඟය සහ ඒ සම්බන්ධව කටයුතු ක්‍රියාමාර්ග ගැන. එතකොට ඒ සම්බන්ධවත් අපි සාකච්ඡා කරන්න ලෑස්ති. අපි නැවත වාරයක් කියන්න කැමති මේ අත්නෝමතික ක්‍රියාමාර්ගය නිසා හමුදා රෝහලේ සේවයේ
හමුදාරෝහලයි සිදුවෙන රෝගී සත්කාර සේවයේ යම් බිඳවැටීමක් සිදු වුණොත් එහි වගකීම අනිවාර්යෙන් ඒ අදාළ හමුදා නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ුත් සම්බන්ධ නම් ඒ සියලුම දෙනා බාරගත යුතුයි කියන අදහස දෙමින් මම ආරාධනා කරනවා වෛද්‍ය තනිගවාසන් මහතාට ද්‍රවිඩ භාෂාවෙන් අදහස් දක්වීමට. මම විශේෂයෙන් අද අවධානය යොමු කරන්නේ එන්නත්කරණය සහ පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳව දැනට පවතින තත්ත්වයක් පිළිබඳව ඔබ දැනුවත් කිරීම. පසුගිය සතියේ රජයේ වෛද්‍යනාරින්ගේ සංගමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාවේදී රජයේ වෛද්‍යනාරින්ගේ සංගමය විශේෂ අවධානය යොමු කරා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නැවත පාසල් ආරම්භ කිරීම ඉතාම ඉක්මනින් කළ යුතු බවත් ඒ වගේම පාසල් දරුවන් එන්නත්කරණය ඊට පෙර සිදු කළ යුතු බවත් යන කාරණා පිළිබඳව අපි අවධානය එතුමාගේ යොමු කරවුවා. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වුණා කොවිඩ් ජනාධිපතිතුමත් සමග පැවැත්වෙන කොවිඩ් කාර්යසාධක බලකා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු කරන්නට ඒ වගේම ඉදිරි මාසයේදී ලැබීමට නියමිත මිලියන 4ක එන්නත් ප්‍රමාණය මේ පාසල් දරුවන් සඳහා වෙන් කිරීම සඳහාත් අවශ්‍ය අනුමැතිය ලබා ගන්න බවට එතුමා පොරොන්දු වුණා. ඒ පොරොන්දු වුණු ආකාරයට පහුගිය සිකුරාදා ජනාධිපතිවරයා සමග පැවති රැස්වීමේදී විශේෂ යෝජනා දෙකක් ඉදිරිපත් වුණා. පළවෙනි දේ තමයි පාසල් ඉතා ඉක්මනින් ආරම්භ කරන්න කියන එක. දෙවෙනි එක පාසල් ළමුන් එන්නත්කරණය කියන එක. එහිදී ජනාධිපතිතුමා කමිටු දෙකක් පත් කරා. එක් කමිටුවක් දරුවන්ට එන්නත්කරණය කළ යුතුද යුතුයනම් කළ යුතු කාණ්ඩ මොනවද කියන එක එහෙම නැත්නම් කළ යුතු වයස් කණ්ඩායම් ප්‍රමුඛතාවයේ කොයි ආකාරයෙන්ද තීරණය වෙන්නේ කියන එක සම්බන්ධයෙන් එක් කමිටුවක් පත් කරා. ඒ කමිටුවට ළමා රෝග විශේෂඥවරු, කායික රෝග විශේෂඥවරු, ඒ වගේම වෛරස් වේදේ පිළිබඳ විශේෂඥවරු ආදී මහාචාර්යවරු ගණනාවක් සමන්විත වෙනවා. ඒ වගේම පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳ පත් කළ කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිස් ගණනාවක් අයත් වෙනවා. මේ කමිටු දෙකේම සභාපතිත්වය දරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා. මේ කමිටු තමන්ගේ වාර්තා බාර දීමට නියමිතයි සිකුරාදා වෙන විට. ඒ කියන්නේ 17 වෙනිදා වෙනකොට මේ වාර්තා ලබා දීමට නියමිතයි. මේ වාර්තා ලැබුණු වහාම ඒ නිර්දේශ අනුව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා තමයි අපට වාර්තා වෙන්නේ. කොහොම වුණත් රජයේ වෛද්‍යනාරින්ගේ සංගමය මේ තාක්ෂණික කමිටු වලට අපේ යෝජනා බාර දෙනවා. අපි ප්‍රධාන වශයෙන් යෝජනා කරන්නේ මෙහිදී ප්‍රමුඛතාවය අපි විශ්වාස කරනවා නිදන්ගත රෝග තියෙන දරුවන්ට සහ ඒ වගේම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පෙනී සිටින ඒ පන්තිවල ඉගෙනු ලබන දරුවන් සඳහා එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලැබෙයි කියන එක තමයි රජයේ වෛද්‍යනාරින්ගේ සංගමයේ යෝජනා වෙලා තියෙන්නේ. කෙසේ වුවත් අවසාන තීරණය මේ තාක්ෂණික කමිටුව විසින් සිකුරාදා ජනාධිපතිවරයාට බාර දීමට නියමිතයි. ඒ වගේම පාසල් ආරම්භ කිරීමට පෙර දැන් ගුරුවරුන්ගෙන් මම දන්නා තරමින් 90%කට වඩා මේ වෙනකොට එන්නත්කරණය කරලා අවසන්. ඒ වගේම පාසල් වල ඉන්න අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ආපන ශාලා සේවකීන්, ඒ වගේම පාසල් ළමුන්ගේ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන මේ සේවකීන් මේ සියලු දෙනා එන්නත්කරණය වහාම කළ යුතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දීලා තියෙනවා. තමන්ගේ ළඟම තියෙන එන්නත්කරන මධ්‍යස්ථානයෙන් ඒ අයට එන්නත් ලබා ගන්න යම්කිසි බාධාවක් තියෙනවා නම් වහාම වසංගත රෝග ඒකකය සම්බන්ධ කරගන්න ලෙස තමයි උපදෙස් දීලා තියෙන්නේ. එතකොට මේ සිකුරාද වෙනකොට මේ කමිටු වාර්තා ලැබීමට නියමිතයි අතිගරු ජනාධිපතිතුමා වෙත. එහිදී තීරණය වෙනවා ඇති කොයි වයස් කාණ්ඩවලටද එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලැබෙන්න ඕන. ඒ වගේම කොයි ආකාරයටද පාසල් විවෘත කරන්නේ කියන කරුණු කාරණා ඒ වෙනකොට තීරණය වෙනවා ඇති. ඒ වගේම මෙහිදී විශේෂ කාරණයක් රජයේ වෛද්‍යනාරින්ගේ සංගමයේ මේ කමිටුවට දැනුම් දීලා තියෙනවා. මම හිතනවා ඒ කමිටුත් ඒ තාක්ෂණික තීරණය ගනී කියලා. දරුවන්ගේ එන්නත්කරණය ඍජුවම විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයේ යටතේ සිදු විය යුතුයි. ළමා රෝග වෛද්‍ය විශේෂඥවරු සහ කායික රෝග විශේෂඥවරු මේ අයගේ ඍජු අධීක්ෂණයේ යටතේ රෝහල් පද්ධතිය තුල ළමයින්ගේ එන්නත්කරණය සිදු විය යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය වෙලා තියෙන්නේ. බොහොම ස්තුතියි. මේක දිවයින පුරාම එකවර ක්‍රියාත්මක කිරීමේ හැකියාව සෞඛ්‍ය පද්ධතියට තියෙනවා. මොකද අපේ ශික්ෂණ රෝහල් දිවයින පුරා විසිරලා තියෙනවා. ඒ වගේම පළාත් මහ රෝහල් තියෙනවා. සෑම දිස්ත්‍රික්කයකටම මහ රෝහලක් තියෙනවා.
ඒ වගේම සෑම බොහෝ දිස්ත්‍රික්කවල මූලික රෝහල් 3ක් හෝ 4ක් තියෙනවා. ඒ නිසා අපේ රෝහල් පද්ධතිය හොඳටම ශක්තිමත්. අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් මේ සම්බන්ධයෙන් හොඳටම නිපුණතාවයේ තියෙනවා. ඒ නිසා විශේෂඥ වෛද්‍යවරු, ළමා රෝග විශේෂඥවරු, කායික රෝග විශේෂඥ වෛද්‍යවරු දිවයින පුරාම රෝහල් 150ක විතර විසිරලා ඉන්නවා. ඒ නිසා අපිට මේ කාර්ය දිවයින පුරා එකවර කිරීමේ හැකියාව තියෙනවා. ඒ ශීතදාමයේ පවත්වාගෙන යෑමේ උපක්‍රම තියෙනවා. ඒ සඳහා අවශ්‍ය උපකරණ තියෙනවා. ඒ උපකරණ භාවිතා කරලා අපිට මේ එන්නත ඊටමත් සුරක්ෂිතව ලබා දීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් වයස අවුරුදු අපි කලින් කිව්වේ වයස අවුරුදු 12ත් 18ත් අතර කියලා. නමුත් අපිට දැන් පස්සේ තේරුණා වයස අවුරුදු 20ත් 30ත් අතර කණ්ඩායමකට පහුගිය දවස්වල එන්නත්කරණය පටන් අරන් තියෙනවා. එතකොට දැන් 12 18 ගත්තාම එක කණ්ඩායමක් 19 කියන කණ්ඩායම අතෑරිනවා. ඒ නිසා අපි මේ පාසල් ළමුන්ට එන්නත් කරන අතරෙම 12 19 කියලා මේක දීර්ඝ කරලා තියෙනවා. එතකොට 19 අතෑරෙන්නෙත් නැහැ. එයින් කොටසක් පාසල් ළමයින්දී සමහරු එළියේ කට්ටිය ඉඳී 19 වයස්වල කාණ්ඩවල. කොහොමුණත් මේ කමිටුව පසුගියදා පත් කරපු කමිටුව නිර්දේශ ලබා දෙන්නේ සිකුරාදා වෙද්දී 12ත් 19ත් අතර දරුවන්ට එන්නත් ලබා දීම පිළිබඳ. එහිදී බොහෝ විට ප්‍රමුඛතාවය ලැබෙයි නිදන්ගත රෝග තියෙන දරුවන්ට. ඊට පස්සේ ප්‍රමුඛතාවය ලැබෙයි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවල ඉන්න ළමයින්ට. ඒ කියන්නේ බොහෝ විට වයස අවුරුදු 15ට වැඩි ළමයින්ට. ඊට පස්සේ 12ත් 15ත් අතර ළමයින්ට එන්නත් ලබා දෙනවද, ලබා දෙනවා නම් කවදද කියන කාරණේ විශේෂඥ කමිටුව තවදුරටත් සාකච්ඡා කරමින් පවතිනවා. මොකද ඇත්තටම එක්සත් රාජධානියේ මේ වෙනකොට වයස අවුරුදු 15ට අඩු ළමයින්ට එන්නත් කරන්නේ ආරම්භ කරලා නැහැ. නමුත් එක්සත් ජනපදය මේ වෙන විටත් එන්නත් කරන්නේ පටන් අරන් තියෙනවා. ඒතකොට මේක අපේ ලංකාවට කොයි ආකාරයටද යොදාගන්නේ කියන එක ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු සහ මහාචාර්යවරු මේ වෙන විට සාකච්ඡා කරමින්